දේවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. වාසනාවන්ත පින්වත්නි, හැම දිනාටම ත්‍රිවිධ රත්නේ අනන්ත ගුණ මහිමය ජීවිතයට සැනසෙල්ල උදා කෙරෙත්වායි අපි කරුණාබර සිතින් අදත් මේ රාත්‍රියේ ප්‍රාර්ථනා කරමින් සිකුරාදා රාත්‍රියට නියමිත අපගේ පූජාවලි දහම් දෙසුම සමාරම්භ කරන්නටයි මෙතෙන් සිට බලාපොරොත්තු වන්නේ. අද මේ සඳහා දායකත්වයෙන් ක්‍රියා කරන පින්වතුන් තුන් පොළක් සිටිනවා. එකම ගමේ ළඟපාත අසල්වැසියන් ඥාතීන් විය හැකි තෙලිච්චවිල බිසෝදොල වත්ත විශ්‍රාමලත් විදුහල්පතිනි SKG මාලනී මැතිනියත් තෙලිච්චවිල වැලිගම පාර වඩුමුල්ල ඕවිට විශ්‍රාමලත් ආචාර්යිනී සිරිමලි සෙනරත් පරණයාපා මැතිනියත්, ඒ වගේම තෙලිච්චවිල බිසෝදොල විශාකා දිරිය කාන්තා සමිතියත් අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව වෙනුවෙන් තම පූජනීය දායකත්වයෙන් ක්‍රියා කරනවා. බිසෝදොල වත්ත නැතහොත් බිසෝදොල ඓතිහාසික භූමියක්. මා කුඩා කාලේ තෙලිච්චවිල මධ්‍ය මහා විද්‍යාලයට අධ්‍යාපනය ලබන්නට පැමිණි අවදියේ ඒ ආසන්නයේහි තියෙන මේ බිසෝදොල ළමා අපගේ සිත්වල චමත්කාරය පුරවපු ස්ථානයක් හැටියට අමතක නොවේයි. මේ ප්‍රදේශය වඩාත් ඓතිහාසිකත්වයට පත් කරපු ස්ථානයක් හැටියට මා අසා තිබෙනවා. පහත රට මාතර ප්‍රදේශය පාලනය කළ යුව රජුන්ගේ බිසෝවරුන්ට දියනාන්නට සැකසුණු අපූරු දිය එල්ලක ජලධාරාවක් එකල 70 දශකයේ මේ තුල තිබුණා. ඉතින් මම බොහොම සන්තෝෂ වෙනවා ඒ ප්‍රදේශයේ අද පදිංචිව සිටින අපේ ආදරණීය ගුරු භවතුන් දෙපළක්, ඒ වගේම විශාකා දිරිය කාන්තා සමිතිය මේ වෙනුවෙන් අද ධර්ම දේශනාවට තම දායකත්වය ගෙන තිබීම සම්බන්ධයෙන් ඔවුන් හැම දෙනාගේම පින්බර ප්‍රාර්ථනාවන් සියල්ල අප කරුණාවෙන්
සිත්ති රඳවා ගනිමින් ඒ සියල්ල ඉෂ්ට සිද්ධ වේවා කියන පරම ප්‍රාර්ථනාව දැතුව මේ මොහොතේ රටේ විවිධ ප්‍රදේශවල විවිධ තරාතිරම්වල පුණ්‍යවන්ත ධර්ම ශ්‍රවණාබිලාෂී පින්වතුන් අප සමග ඒක රාශි වී සිටින හැම දෙනාගෙම සිත් තුළ පවතිනා වූ ප්‍රාර්ථනාවන් තබාගෙනම මේ දේශනාව අසන්නයි අපි ඔබට කියනවා. දායකත්වයේ ගත් අයගේ ප්‍රාර්ථනාවන් විතරක් නොවේ. අපි දන්නවා ධර්ම ශ්‍රවණය කියන එක නිවන් මගට ඊටාම හොඳ මාවතයි. බුදුරජාණන් වහන්සේ සෝවාන් මාර්ගය විවර කර ගැනීම සඳහා අපට ප්‍රධාන වශයෙන් කාරණා 4ක් දේශනා කරලා තිබෙනවා. අපේ පින්වතුන් දන්නවා. පළවෙනි කාරණාව හැටියට සත්පුරුෂ සංසේව වූ හොඳ කල්යාණ මිත්‍රයන්ගේ ආශ්‍රය අපට පවතින්න ඕනේ. දෙවෙනි කාරණාව සද්ධම්ම ශ්‍රවණං ධර්ම ශ්‍රවණය කිරීම පවතින්නට ඕනේ. තුන්වෙනි කාරණාව යෝනිසෝ මනසිකාරෝ එකඟ වූ සිතක් පියන් බවට පත් වෙන්නට ඕනේ. සිත එකඟ කරගෙන ජීවිතය පවත්වාගෙන යාම අවශ්‍ය වෙනවා. හතරවෙනුව බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාරන්නේ ධම්මානුධම්ම පටිපත්තිය. තමන්ගේ ජීවිතය ධර්මානුකූලව සකසා ගැනීම සෝවාන් මාර්ගයටවත් ප්‍රවේශ වීමේ දොරටු 4ක් හැටියට බුදු පියාණන් වහන්සේ පෙන්නනවා. ඉතින් ඒක නිසා අපි දාන ශීල භාවනා වශයෙන් ජීවිතයේ අපමණ පුණ්‍ය ධර්ම සිදු කරගත්තත් ඒ අතරට මේ කියන කරුණු කාරණාත් සම්පූර්ණ කරගන්නට හැමදෙනාම වැරවෑයම් කළ යුතු වෙනවා. හැම විටකම අසත්පුරුෂයෙකුගේ ඇසුරක් නොලබා සත්පුරුෂ කල්යාණ මිත්‍රයෙක් තමන් ශ්‍රද්ධාවට යොමු කරන කල්යාණ මිත්‍රයෙකුගේ ඇසුර ඒ වගේම නිරන්තරයෙන් ධර්මය සමග ගත කරන ජීවිතය මෙවැනි ධර්ම දේශනා ධර්ම කාරණා තුලින් තමන්ගේ ශ්‍රද්ධාව සම්පත්තිය දියුණු පමුණු කර ගැනීම ඒ වගේම එකඟ වූ සිතින් තමන්ගේ ජීවිතය හැම කටයුත්තෙහිදීම සංවිධානය කර ගැනීම ඒ වගේම තමන්ගේ ජීවිතයේ හැම දෙයක්ම හැම ප්‍රතිපදාවක්ම ඒවා සියල්ල ධර්මානුකූල ලෙසින් හැඩගස්වා ගැනීමෙන් ඒ පුජ්‍යලයාට ශ්‍රද්ධාව දියුණු කරගෙන ඒ ශ්‍රද්ධාව උතුම් අචල ශ්‍රද්ධාවක් බවට පත් කරගෙන එයම සෝවාන් මාර්ගයේ බවට පත් කරගන්නට පුළුවන්කම ලැබෙනවා. මේ ලෝකේ දුෂ්කර මනුෂ්‍යත්වයේ ලැබපු අපි හැම දෙනාගේම වගකීම විය යුත්තේ නැවත වරක් මේ ලබාගත් දුෂ්කර මනුෂ්‍යත්වය මිනිසත් බව තිරිසන් අපායට, නිරයට, නරකයට, එහෙම නැත්නම් പ്രേත යෝනියට යොමු කරවා ගන්නා වූ අසත්පුරුෂ ක්‍රියාවන් යෙදෙන්නේ නැතුව වෛර කරන, ක්‍රෝධ කරන, නිරන්තරයෙන් නිර්පරාදේ නිරාර්ථක මිනිස්සුන්ට චෝදනා කරන ඒ වගේ අය බොහෝයි. අපට සමාජ මාධ්‍ය ජාල ආදිය බැලුවහම වමනා තරම් පෙනෙන්නේ නොසන්සුන් වූ අවිනය මිනිසුන් හැසිරෙන ආකාරය. ඒ නිසා මේ මිනිස්සු දන්නේ නැහැ මරණින් මතු වැටෙන්න තියෙන තන භයානකත්වය. ඒ නිසා සම්මාදිට්ඨියෙන් අපි අපේ ජීවිතය අපි අපේ හැම තප්පරයක්ම හැම මොහොතක්ම ගත කිරීමේ උවමනාව අද මේ ලස්සන අවුරුදු පසුබිමේ ඔබ තුල මා ගොඩනගන්නේ උතුම් ධර්මාවවාදයක් වශයෙන්. අපි අවුරුදු සමය ගෙවා අවසන් කළා. බොහොම උවමනාවෙන්
පසුගිය වසරේ සමරන්නට බැරි වුණු අවුරුදු සිරිත් විරිත් අපි වඩා හොඳින් උත්කර්ෂයෙන් මෙවර සමරන්නට හැම දෙනෙක්ම ගත්තා වූ උත්සාහය අපි පසුගිය දින කිහිපේ පුරාම කාල පරිච්ඡේදයේ පුරාම දැක්කා. ඉතින් ඒ නිසා අපි හිතනවා මේ උතුම් අවුරුදු සිරිත් විරිත් අපට සෞභාග්‍ය ඇති කරાવી කියලා. අපට කොවිඩ් වසංගත වලින් මිදිලා නැවත වරක් පෙර වූ පරිද්දෙන් අපේ වැඩ කටයුතු කරගන්නට වාසනාව ලැබේවි කියලා අපි බලාපොරොත්තු වෙනවා, ප්‍රාර්ථනා කරනවා. තවත් දින කිහිපයකින් අපට පුරපසළොස්වක් පොහොය දිනය උදා වෙනවා. බක් මාසේ පුරපසළොස්වක් පොහොය දවස බුදුරජාණන් වහන්සේගේ ලංකා ගමනයක් මේ හා සමගම සිහිගන්වනවා. ඒ නිසා අවුරුදු මිහිර කෙලවර අපේ තවදුරටත් මේ පොහොයත් භාවිතයට අරගෙන අපේ ශ්‍රද්ධාවන්ත බව දියුණු පමුණු කරගෙන වෙසක් උළෙලට අපි සූදානම් වෙන්න ඕනේ. අපිට පසුගිය වසරේ වෙසක් පොයදා ඉන්දිරි නීති මැදේ ගත කරන්නට සිද්ධ වුණේ. ඒ නිසා මේ වර්ෂයේ අපි වෙසක් මංගල්‍යයන් සෞඛ්‍ය සම්පන්නව මහා විශාල ජනකාය ඒකරාශී වෙන පිළිවෙලින් නොව එහෙත් සීල සමාදානාදී වැඩ කටයුතු ආදිය මනමින් සංවිධානය කරගෙන පවත්වාගෙන යාම ඉතාම අවශ්‍යයි. අපේ විහාරස්ථානයේ පවා අපි මාස ගණනාවක් තිස්සේ මේ කටයුතු නතර කොට තබා වෙසක් පොය දවසේ අපි බලාපොරොත්තු වෙනවා සීල සමාදාන වැඩ කටයුතු උත්කර්ෂයෙන් ආරම්භ කරලා නැවත වරක් මාසිකව දීර්ඝව පවත්වාගෙන යන්න. මේ කරුණු කාරණා ඔබ වෙත සඳහන් කරමින් අද දවසේහි විශේෂයෙන් පූජාවලියෙහි අපි 75 වෙනි දහම් දෙසුමට ප්‍රවේශ වෙන්නට බලාපොරොත්තු වෙනවා. චාරිත්‍රාක් වශයෙන්ම මා හැම දේශනාවක් ආරම්භයේම ගෙවි ගිය සතියෙහි දේශනාවේ සාරාංශය ඔබ වෙත ඉදිරිපත් කරන්නේ මතකය අවදි කරවා ගැනීම සඳහායි. අපි දන්නවා ඔබට දහසක් වැඩ තියෙනවා. බොහෝ වැඩ තියෙනවා. තව බණ කීයක් අහනවද? ඉතින් ඒක නිසා එවැනි බොහෝ වැඩ ඇති මිනිසුන් වශයෙන් ඔබට අද දවසේ අපි පසුගිය දෙසුම සිහිපත් නොකර අද ආරම්භ කළොත් එහි පූර්වාපර සංදි ගැලපීමක් නැහැ. සමහරට අද පළවෙනි වතාවට මේ දේශනේ අහන්න එන කෙනෙකුට නම් ඒක පසුගිය දේශනාවන් පිළිබඳ වැටහීමක් නැහැ. ඒක නිසා තමයි මම එක විනාඩියක් දෙකක් කාලය ගත කරලා ගෙවි ගිය සතියේ මා විසින් පවත්වන ලද දේශනාවේ සාරාංශයක් ඔබ වෙතට රැගෙන එන්නට කල්පනා කරන්නේ. එහිදී අපි දුටුවේ විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවරට වැඩම කිරීමේ ප්‍රවෘත්තිය. තාම වැදගත් දේශනාවක් අපි පසුගිය සතියේ ඔබට කියලා දුන්නා. බුදුරජාණන් වහන්සේ රජගහනුවර ඉඳලා මහා පෙරහැරකින් විශාලා මහනුවරට ගංගා නම් ගඟ දිගේ යොදුන් 5ක් මහා පෙරහැරකින් ඒකට අපි කිව්වේ ගංගාරෝහණ පූජාව කියලා. අපි ගංගාරෝහණ පූජාව ගැන ඔබට බොහෝ දේ මතක් කළා. එය අපේ රටේ ඉතිහාසයටත් ඉතා වැදගත් වෙන හැටි කිව්වා. අපි විශිෂ්ට පද්‍ය කාව්‍යයක් තියෙනවා, සිලෝ කාව්‍යයක් අපිට තියෙනවා ගංගාරෝහණ වර්ණනාව කියලා. අපේ විශ්වවිද්‍යාලවල දරුවෝ මේ පොත ඉගෙන ගන්නවා. හරිම අසිරිමත් පූජාවක ලක්ෂණෙහි වර්ණනා කරලා තියෙනවා. ඒ මාතර නගරය මුල් කරගෙනයි අද දවසේ බණ ධර්ම දේශනාවෙහි දායකත්වයේ දක්වන පින්වතුන්ට විශේෂයෙන් ඒ වැදගත් වෙන්න පුළුවන්. ඔබ ජීවත් වෙන ප්‍රදේශයේ ආසන්නයේ තමයි මේ ගංගාරෝහණ පූජාව සිදු වුණු බව සඳහන් වෙන්නේ සරම් මුදලිතුමා විසින්. ඉතින් ඒක නිසා
පූජාව එදා සරම් මුදලිතුමන් සිදු කරේ පූජාවලිය ඇසුරින් කියලා මම ඔබට සඳහන් කළා. එතකොට පූජාවලියෙහි ඒ දැක්වෙන පිළිවෙල බුදුහාමුදුරුවෝ ගංගානම් ගඟේ යොදුන් 5ක් පුරා තාම ලස්සනට සැරසූ මාර්ගයේ ගංගා මාර්ගේ ලස්සන මණ්ඩපයක පාරුවක හදන ලද මණ්ඩපයක බුදු පියාණන් වහන්සේ විශාලා මහනුවරට වැඩම කළේ. එහි බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී පාදය ඒ ගංගෙන් පොළවට තබනවත් සමගම මහ වැසි ඇද වැටුණු හැටි අපි ඔබට සඳහන් කළා. ඒ මහ වැසි ඇද වැටිලා සියලු අර මල කුණ වලින් ජරා ජීර්ණ වුණු අපවිත්‍ර වුණු භූමිය බුදු පියාණන් වහන්සේ වැනි උත්තමයෙකුගේ පාපහස පිළිගන්නට ඊටාම හොඳින් සේදී පවිත්‍ර භාවයට පත් වුණා. ඉන්පස්සේ බුදු පියාණන් වහන්සේ තම උපස්සායක අනද මහ තෙරුන් වහන්සේට කතා කළා. තමන්ගේ පාත්‍රා ධාතුව අනද තෙරුන් වහන්සේගේ අතේ තබලා පෙන් පුරවාගෙන රතන සූත්‍රය සජ්ජායනා කරමින් මේ විශාලා මහනුවර හැම වීදියක් පාසා පෙන් ඉසින්නයි බුදු පියාණන් වහන්සේ වදාලා. එහි බුද්ධ මහිමය, ධර්ම රත්නේ මහිමය, සංඝ රත්නේ මහිමය ඊටාම හොඳින් විස්තර ඉදිරිපත් වී තිබෙනවා. ඒ නිසා මහා බල සම්පන්න මේ රතන සූත්‍ර දේශනාව ආනන්ද හාමුදුරුවෝ පිරිත් පැන් ඉසයිසා විශාලා මහනුවරට සජ්ජායනා කළාම අරක්ගෙන සිටි අමනුෂ්‍යෝ පලාගිය හැටි කතා කරුවා. ලස්සන උපමාවකින් අපට පැහැදිලි කළා. හරියට මහා වැසි වැටුණු මහ ජලාශයකින් වාන් දොරවල් ඇරියාම මහා ජල කඳක් ඒ වාන් දොරටුවෙන් බැහැරට ගලාගෙන යනවා වගේ විශාලා මහනුවර වටා තිබුණු විසල් දොරටු වලින් මේ අමනුෂ්‍යයන් සුවහසක් දසදහස් ගණනක් අමනුෂ්‍යෝ පලාගිය හැටි බුද්ධ මහිමය, ධර්ම රත්නේ මහිමය, සංඝ රත්නේ මහිමය ඉදිරියේ ඔවුන්ට තවදුරටත් පවතින්නට පුළුවන්කම ලැබුණේ නැහැ. මුළු මහත් විශාලා මහනුවරම සුවපත් වුණා. ඉන්පස්සේ ජනතාව එහි ප්‍රීතිය විඳ ආකාරය තමයි අපි ඔබට පසුගිය දේශනාවේදී විශේෂයෙන් සාකච්ඡා කරනු ලැබුවේ. මේ පරිච්ඡේදයේ අවසාන භාගය 21 වෙනි පරිච්ඡේදය මේ 75 වෙනි ධර්ම දේශනාවේදී 21 වෙනි පරිච්ඡේදයේ අන්තිම කොටස අද අපි ඔබට කියනවා. මෙසේ බුදුහු දෙපෝයක් එනුවර වාසය කොට. දෙපෝයක් කියලා කියන්නේ දෙසතියක් මාසයකට ඇති පොය 4න් 2ක් බුදු පියාණන් වහන්සේ මේ නගර වැසියන්ට, ජනතාවට, ලිච්ඡවි රජදරුවන්ට අනුග්‍රහ පිණිස මේ නගරෙහි වාසය කළ බව සඳහන්. බලන්න බුදු පියාණන් වහන්සේගේ කරුණාව. බුදු පියාණන් වහන්සේ මේ කටයුත්ත නිමා කළා. වහාම ආපහු නික්ම යන්න කල්පනා කළේ නෑ. තව දුරටත් කිසිම අමනුෂ්‍යයෙකුට මේ මහා නගරයට එන්ට බැරි වෙන විදියටම තෙරුවන්ගේ මහිමය ස්ථාපනය කළා. සියලු දෙනාම තෙරුවන් සරණ ගිය බෞද්ධයන් බවට පත් කළා, මිනිස්සු බවට පත් කළා. තෙරුවන්ගේ පිහිට ඔවුන්ට සදාකාලික ආරක්ෂණය බවට පත් කළා. ඒ සඳහා දෙපෝයක් තිස්සේ බුදු පියාණන් වහන්සේ මේ නගරේ වැඩම කොට සිට සියලු රෝගාන්තරයන් සංසිඳුවා.
කොච්චර ලස්සනද බුදු පියාණන් වහන්සේ ආපහු වැඩම කරන්නේ සියලු රෝගාන්තරයන් සංසිඳුවා. එක ලෙඩක් නෙමෙයි. අපි තුම්බියක් ගැන විතරයි කතා කළේ. ඒ විතරක් නෙමෙයි. තවත් ලෙඩ දුක් තිබුණා නම් ඒ හැම දෙයක්ම නැති කළා. බුදු කෙනෙකුගේ මහිමය මේ භූමිය තුල ස්ථාපනය කරලා තමයි බුදු පියාණන් වහන්සේ වඩින්නට තීන්දුව කළේ. ඊට පස්සේ තථාගතයන් වහන්සේ ලිච්ඡවි රජුන්ට කියනවා තමන් වහන්සේ වඩන ආකාර දක්වා වදාළසේක. තමන් වහන්සේ ආපහු රජගහ නුවරට වැඩිය යුතුය කියලා ලිච්ඡවි රජවරුන්ට කියා සිටියා. ලිච්ඡවි රජවරු මොකද කරේ? නැවත ලිච්ඡවි රජදරුවෝ දියුණු කොට පූජා කරම්මයි. දියුණු කොට කියලා කියන්නේ අපි කලිනුත් සඳහන් කළා දෙගුණ කොට කියන එකයි. බුදුරජාණන් වහන්සේ වඩිනකොට සැලසූ පුද පූජාවන් ආපසු වඩිනකොට දෙගුණ කොට සැලකුවා. සමහර වෙලාවට අපේ මේ කතාව අපට සිහිපත් වෙනවා. අද වුණත් සදාතුක කරඬුව බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් නිවසට වඩම්මනකොට අතිශය ගෞරවයෙන් වඩම්මනවා. ආපසු පන්සලට වඩම්මනකොට ඒ ගෞරවය එලෙසම පවතින්නට ඕනේ. සමහර කෙනෙක් ඒ ගැන කල්පනා කරන්නේ නැහැ. තමන්ගේ කාර්ය ඉෂ්ට සිද්ධ වුණාට පස්සේදී ඉතිරි කටයුතු ගැන හරි අලස විදියට කල්පනා කරන පිරිස් ඉන්නවා. ධර්ම දේශනාවකට වුණත් පිරිත් දේශනාවකට වුණත් ස්වාමීන් වහන්සේ නමක් තමන්ගේ නිවසට වුණත් ගෞරවයෙන් වඩමවාගෙන ඇවිල්ලා ආපසු වඩම්මනකොට ඒ ගෞරවය එලෙසම පුද කරන්නේ නැහැ. ඕනෑ තරම් අපිට එවැනි නිදසුන් දකින්නට පුළුවන්. බලන්න ලිච්ඡවි රජදරුවෝ කොයි තරම් ආදර්ශයක් ලෝකයට දුන්නද? බුදුහාමුදුරුවෝ වඩමවාගෙන එනකොට දීපු ගෞරවය ආපසු වඩනකොට ද්විගුණයකින් වැඩි කළා. දෙගුණයකින් වැඩි කළා. එහෙම කරලා මග සරසලා ඊළඟට බුදුන් සිරසට සේසත් 8ක් කැල්ලුවා. එතකොට බලන්න 500ක් මහරහතන්ට සතර සේසත් බගින් 2000ක් සේසත් සමග මහ පූජා කොට බුදුන් වඩා ගන්තරට ගෙන ගියහ. එතකොට බලන්න එනකොට බුදුහාමුදුරන්ට සේසත් 4යි යනකොට 8යි. මහරහතන් වහන්සේලාට එනකොට සේසත් 2යි යනකොට දැන් 4යි. ඒ විදියට විශාල සේසත් ප්‍රමාණයක් අල්ලාගෙන මේ බුදුහාමුදුරුවෝ ප්‍රධාන රහතන් වහන්සේලා 509 ගංගානම් ගඟේ ගන්තරට වැඩමවා ගත්තා. ඒ ගංගාවෙහි අධිග්‍රහිත වූ දිව්‍ය නාග රාජයෝ, ගංගාවන්ට අපේ විශ්වාසයක් තියෙනවා. ජලයට අධිපති දෙවියෝ නාග දෙවියෝය කියලා. ඒ නිසා මේ දිව්‍ය නාග රාජයෝ සමහර විට මේකට පුංචි හොඳ නිදර්ශනයක් තියෙනවා අපේ රටෙන්. අපේ රටේ මහවැලි ජලාශ අසල ඒවා මෑත කාලේ නිර්මාණය වුණු දේවල් උනත් මහවැලි ජලාශ හදනකොට බලන්න ඒ සඳහා ලාංඡනය බවට පත් කළේ අර පැරණි වැවකින් හමුවෙච්ච සත්පෙනයෙන් යුක්ත නාගරාජයෙකුගේ රූපයක්. ඒ පැරණි වැවක ගලක කොටා තිබුණු පෙන 7කින් යුක්ත නාග රූපය පැරණි විශ්වාස කළා ඒ වැව සුරකින්න වැව ආරක්ෂා කරන නාග දෙවියන්ගේ නිරූපණයක් කියලා. තාම තමයි මහවැලි වැඩසටහන ක්‍රියාවට නංවනකොට අපේ විශේෂඥයෝ එය තමන්ගේ සංකේතයේ බවට පත් කළා. ඒ විදියට ඒක පුරාණ පිළිගැනීමක් බවට පත් වුණා. ඒ නිසා මේ දිව්‍ය නාග රාජ්‍යය මොකද කළේ? මිනිස්යෝ තමන් ශක්ති පමණින් බුදුන්ට පූජා කළහ.
අපිද අප ශක්ති පමණින් පූජා කරම් හායේ. එනිසා මේ දෙවියොත් කල්පනා කළා දැන් බලන්න මිනිසයන් තමන්ට පුළුවන් විදියට බුදුරජාණන් වහන්සේට මේ පුද පූජාවන් සිද්ධ කළා. අපිට පුළුවන් විදියට අපිත් පුද පූජාවන් පවත්වන්නට ඕනේ කියලා සත් රුවන්මය වූ නැව් මවාගෙන සියලු ගඟ පස් පියුමෙන් දිය නොපෙනෙනසේ මවාගෙන අවුත් ස්වාමීනි ලෞතුරා බුදුහුනම් සියලු සතුන් ගොඩනගන සඳහාම බුදු වූහ. එතකොට මේ දිව්‍ය නාග රාජ්‍යෝ බුදුහාමුදුරන්ට මනුෂ්‍යයන්ටත් වඩා උසස් ලෙසින් පිළිගන්නට දිව්‍ය නැව් මල් මවල ගඟ පුරාම බුදුහාමුදුරන්ට කියන බුදුවරු ලොව පහළ වෙන්නේ මනුෂ්‍යයන්ගේ හිතසුව සඳහා පමණක් නොවේ. අවශේෂ දිව්‍ය නාග ඒ හැම දෙනාගේම හිතසුව පිණිසයි කියලා කියනවා. මේසා වූ දිව්‍ය සම්පත් ඇතිව අපි අහේතුක යෝනියේ උපන්නා වූ අකුසල බලයෙන් අපි නුඹ වහන්සේ වැනි බුදු කෙනෙකුන් දැක පවා දැන් මාර්ගඵල සුවයක් නොලබම්හ. එසේ දුප්පත් වූ නුඹගේ ගැත්තවුන්ටද අනුග්‍රහ කොට වදාළ මැනවයි ආරාධනා කළහ. මේ කතාව හරි වටිනවා. ඒ වටිනකම අපේ බණහන පින්නතුන් හිතන්ට මේ ඒ දෙවියන් කල්පනා කරන හැටි අපි මිනිස්යන් වගේ ඇවිල්ලා බණහලා සැනසෙන්නට අපිට හැකියාවක් නැති වුණත් අපි දිව්‍යාත්ම භාවයන් මේ කියන්නේ අහේතුක යෝනියක ඉපදුනාය කියලා. අහේතුක යෝනියක. ඒ කියන්නේ මනුෂ්‍ය භාවය ලබා ගන්නට නොහැකිව මේ ආකාරයෙන් කාමාවචර දෙවියන් බවට පත් වෙලා තිබෙනවා. ඒ නිසා අපිටත් මගඵලයක් ඇති කර ගැනීම සඳහා අනුකම්පාවෙන් දහම් දෙසන්නයි අනුග්‍රහ කරන්නයි ඒ අයද ආරාධනා කළා. ඒ අනුව බුදුරජාණන් වහන්සේ එම දිව්‍ය නාගයන්ට දහම් දෙසා අනුමෝදනී බණවදාරා නාග භවණයෙන් නික්මුණුසේක. බුදු පියාණන් වහන්සේ ඒ දිව්‍ය නාගයන්ගේ භවනට වැඩම කරලා ඔවුන්ටද දහම් දෙසලා අනතුරුව ඔවුන්ට ඒ පින් අනුමෝදන් වෙන්නට සලස්වා ආපහු මනුෂ්‍ය ලෝකයට වැඩම කළා. එහෙම වඩිනකොට එකෙනෙහි භූමියේ වසන්නා වූ විමානස්ත දෙවියෝ. එතකොට නාග ලෝකයේ වසන දිව්‍ය නාගයෝ විතරක් නොවේ, මනුෂ්‍ය ලෝකයේ වසන විමානස්ත දෙවියෝ. විමාන කියන්නේ මොනවද? ඔය මහා වෘක්ෂවලට අධිග්‍රහිතව විමාන හදාගෙන ඉන්න දෙවි දේවතාවෝ. ඒගොල්ලොත් කල්පනා කරනවා මනුෂ්‍යයන් හා නාගයෝ තමන් පමණින් බුදුන්ට පූජා කළහ. ඒගොල්ලෝ කල්පනා කරනවා බලන්න මිනිස්සු බුදුහාමුදුරන්ට මෙහෙම පූජා කළා. නාගයන් දිව්‍ය නාගයන් ඊටත් වඩා පූජා කළා. දැන් අපිද අප පමණින් පුදම්හයි මේ සක්වල ගබ මුළුල්ලෙහි නොයෙක් පර්වත ගිරිකුළු මුදුනේහිය වෘක්ෂලතා මුදුනේහිය ඊළඟට වෙනත් ස්ථානවල සිටින සියලුම දෙවි දේවතාවෝ බුදුරජාණන් වහන්සේට සේසත් අල්ලන්න පටන් ගත්තා. කාටවත් කරන්න බැරි විදියට සේසත් අල්ලලා බුදුරජාණන් වහන්සේගෙන් ඒ අයත් දහම් අසලා සැනසීමටපත් වුණා. ඉන්පස්සේ බුදුරජාණන් වහන්සේ මොකද කළේ? මෙසේ මහත් වූ පූජා විඳ බුදුන් ගන්තොටට වැඩි කල බිම්සර රජුරෝ බුදුන් වැඳ බලා සිටියාහු. ඇත්තටම මැවිලා පෙනෙන්න ඕනේ. Taman
විසින් කරන ලද සැරසිලි අලංකාර මැද්දේ ලිච්ඡවි රාජධානියට විශාලා මහනුවරට බුදුහාමුදුරුවෝ වැඩම කළා. ඒවා ඔක්කොම ප්‍රශ්න විසඳලා ගැටලු निराකරණය කළා, සැනසෙල්ල උදා කළා, දිව්‍ය නාගයන්ට බණ කියලා, විමානස්ත දෙවියන්ට දේවතාවුන්ටත් බණ කියලා මහ විශාල වැඩ කොටසක් කරලා ආපහු ගංගානම් ගඟ ළඟට වැඩපු බුදුරජාණන් වහන්සේ දෙස බිම්බිසාර රජුරුව බලාගෙන ඉන්නවා. ඊට පස්සේ රජතුමා කල්පනා කරනවා දැන් බුදු පියාණන් වහන්සේට මහත් ගෞරව සත්කාර ඇතුවම පන්සලට වඩමවා ගන්න ඕනේ. පන්සල මොකද්ද? වේළුවනාරාමයයි. ඒ අනුව මහා පෙරහැරකින් ගංගානම් ගඟේ සිට බුදු පියාණන් වහන්සේ වේළුවනාරාමයට වැඩම කළා. රජගහ නුවර වේළුවනාරාමයට බුදුන් වඩාගෙන මෙසේ ස්වාමි දරුවන් පූජාවෙන් ඒ ගඳ කිලියට වැඩ සයන ප්‍රාප්ත වූ කල බලන්න බුදුරජාණන් වහන්සේ මහ විශාල වැඩ කොටසක් කරලා මේ ආපු ගමන අප්‍රමාණ වෙහෙස මහන්සි වෙච්ච අවස්ථාවක් බව පේනවා. ඒ නිසා ගන්ධ කුටියට වැඩම කරලා සයන ප්‍රාප්ත වුණා. ඒ කියන්නේ යහනට ගිහිල්ලා බුදු පියාණන් වහන්සේ සැතපෙන්නට වුණා. එදා සවස් වේලෙහි භික්ෂු ගණයා ධර්ම සභා මණ්ඩපයට රැස්ව බුදුන්ගේ ගුණ කථනය කරන්නා වූ එවත්නි බුද්ධානුභාවයක් බලව, බුදුන්ගේ පුණ්‍ය ප්‍රභාවයක් බලව, බුදුන්ගේ යශෝ රාශියක් බලව, බුදුන්ගේ මහිමයත් බලව යනාදීන් බුදුන් ලද ගංගාරෝහණ පූජාවට ස්තුති කොට වැඩහුන්සේක. ඒකත් හරි ලස්සන අදහස් දැක්වීමක්. වේළුවනාරාමේ ධම්සභා මණ්ඩපයට වැඩම කළ ශ්‍රාවකයෝ හැම දිනම බුදුහාමුදුරුවන්ගේ මේ ගංගාරෝහණ පූජා කතාව විමසපු හැටි, ඒ ගැන සාකච්ඡා කළ හැටි, ඒවා ඉතා හොඳින් මෙහිදී කතා කරුවා අප වෙත ඉදිරිපත් කොට තිබෙනවා. ඊළඟට දැන් බුදු පියාණන් වහන්සේ තම සයනාසනාරූඪව විවේකයක් ලැබලා අවසානයේ මේ ධම්සභා මණ්ඩපයට රැස්වුණු තම ශ්‍රාවක භික්ෂු සංඝයාට දහම් දෙසීමට එතනට වැඩම කරනවා. සමහර දවසක නැගූ පත්ලෙහි පියුම් දක්වා මහත් වූ ප්‍රාතිහාර්යෙන් ධම්සභාවට වැඩ පනවන ලද බුද්ධාසනෙහි වැඩ හිඳිනාසේක. බුදුරජාණන් වහන්සේ දැන් බුද්ධාසනයට වැඩම කළා. මේ ධම්සභාවට රැස් වූ භික්ෂූන්ගේ දහම් ගැටලු निराකරණය කරලන්නට එහෙම වැඩම කරපු බුදු පියාණන් වහන්සේ මధుර වූ වචනයෙන්, මිහිරි ස්වරයෙන් මෙසේ භික්ෂූන්ට ආමන්ත්‍රණය කරනවා. මහණෙනි, මා එන්නාට පූර්ව භාගයේහි මෙතන කෙබඳු කතා ස්වරූපයකින් යෙදී උන්නාහුදැයි විචාරා වදාළසේක. බුදුරජාණන් වහන්සේ අහනවා නිකමට, මා එන්නාට පූර්ව භාගයේහි මෙතනට රැස්වුණු ඔබ වහන්සේලා කවර කතාවකින් යුක්තව සිටියාද කියලා ඇහුවා. එතකොට ශ්‍රාවකයන් වහන්සේලා උත්තර දෙනවා. එකල්හි භික්ෂූන් වහන්සේ ප්‍රේමනීය වූ, කර්ණ රසායන වූ, හෘදයට අමෘතාභිෂේකයක් වැනි වූ, බෑන කොච්චර ලස්සනට කතා කරුවා, මොනතරම් ශ්‍රද්ධා පූර්වංගමවම මෙවැනි වචන භාෂාවෙන් උපුටාගෙන
මේ වර්ණනාව ඉදිරිපත් කරන ඇද්ද? කතා කරුවා හෙවත් අපේ බුදුපුත් මහතෙරුන් වහන්සේ මේ පූජාවලියේ සටහන තබන්නේ කොයි තරම් සදහ සිතින්ද? බුදුහාමුදුරුවෝ කෙරෙහි මහා සෙනෙහසකින් ලෙන්ගතුකමකින් උන්වහන්සේ මේ බුදුගුණ ගැයීම අපූර්වට සිදු කරනවා. ඉතින් ඒ බව අපට පෙනෙන්නේ අපේ බුදුපුත් හාමුදුරුවෝ මෙවැනි අවස්ථාවක ඒ රජගහනුවර ධර්මසභා මණ්ඩපයට රැස්වුණු භික්ෂූන්ගේ මුවට නැංවූ මේ කන්කලු වදන් පෙළමයි. බලන්න, ප්‍රේමනීය වූ, කර්ණ රසායන වූ, හෘදයට අමෘතාභිෂේකයක් වැනි වූ ඒ මනෝහර නාදය අසා තමන්ගේ සිතට කර්ණ රසායනයක් වුණා. තමන්ගේ කනට ලොකු ආකර්ෂණයක්, ඒ වගේම අමෘතාභිෂේකයක්, අමාවක් ලැබුණා වගේ බුදුහාමුදුරුවන්ගේ ශ්‍රී මුඛයෙන් නිකුත් වුණු ඒ වදන්. ඊට පස්සේ අහනවා, ස්වාමීනි, නුඹ වහන්සේ මහණෙනි මේ කතාවෙහි නොයදෙවැයි අප මහණ වූ දාම අප උගන්වා වදාලා වූ. පින්වත්නි, ඉතා හොඳ ඔබ අහලා තියෙනවා නොකල යුතු කතා වගයක් තියෙනවා. ඒවට කියනවා නොකල යුතු දෙතිස් කතාවන් කියලා. මම හිතනවා ඒවා විශේෂයෙන් භික්ෂූන් විසින් නොකල යුතු දෙතිස් කතා. භික්ෂූන්ට පලිරෝධයි. භික්ෂූන්ට කෙලෙස් වැඩෙනවා. භික්ෂූන්ගේ භික්ෂු ජීවිතයේ අරමුණු වලට බාධා හදනවා, බාධා ඇති කරනවා. ඒ නිසා තමයි බුදුහාමුදුරුවෝ පැවිදි වූ දාම කියනවා මෙන්න මේ දෙතිස් කතාවෙහි නම් ඇලෙන්න එපා. ඒවායේ ගැටෙන්න එපා. ඒවා ඇත්තටම කවර කාලයක වුණත්, බුද්ධ කාලයේ විතරක් නෙමෙයි අද වුණත් භික්ෂුවගේ පිරිහීමට හේතු කරනවා. භික්ෂුව පරිභාවයට ලක් කරනවා. භික්ෂුව තමන්ගේ ජීවිතයේ පුදුම තරම් පරිභවයකට දොරටු ඇරගන්නවා මෙවැනි කතා සාකච්ඡා පවත්වන්න ගියොත්. මොනවද ඒ කතා? මම හිතනවා අද ධර්ම දේශනාව ඉතාම වැදගත්ම කොටස තමයි හුඟක් දෙනෙක් නොදන්නා වූ මේ නොකල යුතු දෙතිස් කතාවන් මොනවාදැයි කර තිබෙන විග්‍රහයට ඔබේ අවධානය යොමු කිරීම. අපි අහලා තියෙන්නේ මුලින් තියෙන කතාවක් දෙකක් විතරයි. පළවෙනි එක රාජ කතාය, රජුන් පිළිබඳ කතා. රජවරු කර කියන දේවල් ගැන, ඔවුන්ගේ හැසිරීම් ගැන, ඔවුන් නොකල දේ ගැන, ඒවා ගැන නිතර ඒවායේ ඇලී ගැලී සිටියොත් ඒක නොකල යුතු කතා අතරේ පළවෙනි එකයි. අද කරනම එක හැටියට වුණත් දකින්නට අපිට පුළුවන්. චෝර කතා, සොරුන් පිළිබඳ කතා. සොරකම් කරන හැටි, සොරකම් අල්ලන හැටි, ගෙවල් බිඳින හැටි, මංකොල්ල කන හැටි, ඒවා සිදු කරාට පස්සේ සිදුවෙන දේවල්, ඒවා භික්ෂූන් විසින් එකතු වෙලා නොකල යුතු කතා. මහා මාත්‍ය කතාය. ඇමතිවරු, මහා ඇමතිවරු, අගමැතිවරු ආදීන් පිළිබඳව කතා එකතු වෙලා නොකල යුතු කතා අතරට එකතු වෙනවා. සේනා කතා. සේනා කතා කියන්නේ සෙබළ හමුදා සේනාවන් පිළිබඳවයි මේ කියන්නේ. චතුරංගනී සේනා. එකල තිබුණා සේනාව, සේනාව, රිය සේනාව සහ පාබල සේනා කියලා චතුරංගනී සේනාවක්. ඒ සේනාවන් පිළිබඳ කතා භික්ෂූන් එකතු වී නොකළ යුතුයි. ඊළඟට බය කතා. බිය ඇති කරන නොයෙක් විවිධාකාර හොල්මන් කතා ආදිය නොකළ යුතුයි කියලා කියනවා. බය ඇති කරන, මුලාව ඇති කරන,
මිනිස් මානවයාට හෝ කවර කෙනෙකුට හෝ බිය ගෙන දෙන්නා වූ කතා, භය කතා. ඊළඟට යුද්ධ කතා. යුද්ධ පිළිබඳව යුද්ධ කරන හැටි, යුද්ධ කෙරෙන හැටි, යුද්ධවලට ආශිර්වාද කරන හැටි, ඒ වාදිය කතා. හානි කතා. හානි කියන්නේ විනාශ. විනාශ වීම. ඒ කියන්නේ ලෝකයේ සිදුවෙන විවිධ ගම් වතුරින් වන හානි, එහෙම නැත්නම් වෙන සුලිසුලම් වලින්, නායයාම් වලින්, අන්න ඒවා පිළිබඳ කතා. ඊළඟට අන්න කතා, ආහාර පිළිබඳ කතා, පාන කතා, බීම් පිළිබඳ කතා, කෑම් බීම් ආදිය ගැන එකතු වෙලා ඒවා පිළිබඳ සාකච්ඡා නොකළ යුතුයි කියලා බුදුහාමුදුරෝ දේශනා කරනවා. යාන කතා කියලා කියන්නේ වාහන පිළිබඳව. අශ්ව රථයේ කල තිබෙන්න ඇති එවැනි දේවල් හෝ කවර කාලයක හෝ එවැනි යානාවන් පිළිබඳ කතා. සයන කතා කියලා කියන්නේ නිନ୍ଦ පිළිබඳව. ඒ වගේම යහන් පිළිබඳ කතා ආදිය නොකළ යුතුයි කියනවා. මාල කතා, මල් පිළිබඳ, මල්වල සුන්දරත්වය පිළිබඳව, මල්වල චමත්කාරය පිළිබඳව හෝ එවැනි කතා. ගන්ධ කතා, ඒ කියන්නේ සුවඳ පිළිබඳව කතන්දර. සුවඳ ඇති කරන හැටි, නැති කරන හැටි, ඒ වගේ දේවල් පිළිබඳව. ඊළඟට තුරිය කතා, තූර්ය වාදන පිළිබඳව, සෞන්දර්ය දේවල් පිළිබඳව කතා. ගාම කතා, ගම් පිළිබඳ, ගම් සීමාවන්, ගම්වල තිබෙන දේවල්, ඒ ගමේ නැති දේවල්, අර ගමේ තිබෙන දේවල් ආදී වශයෙන් ගම් පිළිබඳ කතා. නිගම කතා, ඒ කියන්නේ නියම් ගම්, නායක ගම්, නැතහොත් නගර පිළිබඳ කතා. ඊළඟට ජනපද කතා, නොයෙක් ප්‍රාදේශීයව තියෙන ජනපද. ඉත්ති කතා, කාන්තාවන් පිළිබඳ කතන්දර. ඊළඟට දුත්ත කතා, දූර්තයන් පිළිබඳව කෙරෙන කතා. සුර කතා, මත්පැන් පිළිබඳ කෙරෙන කතා. ඊළඟට විශිකා කතා. විශිකා කියන්නේ වීදි පිළිබඳව, නගරවල, පාරවල්වල, මාර්ග ආදිය සම්බන්ධයෙන් කෙරෙන කතා. ඊළඟට කුම්බට්ඨාන කතා, ඒ කියන්නේ පැන්තොටවල් වල සිටින අය පිළිබඳව කතා නොකළ යුතුයි කියලා කියනවා. පුබ්බපේත කතා, පුබ්බපේත කියන්නේ ප්‍රේතයන්ගේ කතා, ප්‍රේත කතා ආදිය. නානත්ත කතා, නොඑක් පුජ්‍යලයන්, නොඑක් ආත්මයන් පිළිබඳව එවැනි කතා. ඊගාවට ලෝකකායික කතා, ලෝකයේ ඉක්මවා, ලෝකයෙන් මේ ලෝකෙන් එහා ලෝක පිළිබඳව කෙරෙන කතා. සමුද්දක්ඛායික කතා, මුහුදෙන් එහා ලෝක පිළිබඳව කෙරෙන කතා. සාස්වත දෘෂ්ටිය, මේ ලෝකය ස්ථාවරයි, මේ ලෝකය සදාතනිකයි, මේ ලෝකය විනාශ වෙන්නේ නැහැ, මේ ලෝකය හැම කල්ලිම පවතිනවා ආදී වශයෙන් කෙරෙන සාස්වත දෘෂ්ටි කතා. ඊළඟට උච්ඡේද දෘෂ්ටි කතා, මේ ලෝකය తాවකාලිකයි, හරිම කෙටි, මේ භවයෙන් එහාට තවත් යන ගමනක් නැහැ, මේ භවයෙන් මේ ලෝකය අවසන් ආදී වශයෙන් කෙරෙන වැරදි දෘෂ්ටි සහිත කතාවලට කියන උච්ඡේද දෘෂ්ටි කතා. ඊළඟට වෘද්ධි කතා, මහලු අය පිළිබඳව, වෘද්ධි භාවයට පත්වීම ගැන, වෘද්ධි භාවයට පත් වුණාම ඇතිවෙන අත්දැකීම් ආදිය පිළිබඳව එකතු වෙලා කතා නොකළ යුතුයි කියලා කියනවා. කාම සුඛල්ලිකානුයෝග කතා, කම්සුව අනුභව කිරීම හෙවත් ශරීරයට ඉහළම සැප දීම, ඊටාම ඉහළ ගණයේ කම්සප අනුභව කරන අය ගැන හෝ ඒවා පිළිබඳව හෝ යම් යම් කතන්දර. අත්තකිලමතාන යෝග කතා, ශරීරයට දුක් දෙන්නන් පිළිබඳව කතා. ඒ කියන්නේ ශරීරයට දැඩිව දුක් දීමෙන් වෙන දේවල් පිළිබඳව, එවැනි දුන්නු අය පිළිබඳව, න්‍යායන් පිළිබඳව එවැනි කතා අත්තකිලමතානු යෝග කතා. දැන් බලන්න පින්වත්නි, මේ වගේ කතා 32ක් ඇයි බුදුරජාණන් වහන්සේ මේ
දෙතිස් කතා මේවා භික්ෂූන් විසින් එකතු වී නොකළ යුතුයයි වදාළේ. පින්වත්නි, මේවා එකක්වත් භික්ෂු ජීවිතයේ අරමුණ සාධනය කරන්නේ නැහැ. භික්ෂු ජීවිතයකට ප්‍රවේශ වෙන කෙනෙක් නිබ්බාන සච්චිකරණත්තාය, නිවන් මඟ සකසා ගැනීමේ අරමුණම පදනම් කරගෙන තමයි කසාවත ඉමං කාසාවන් ගහෙත්වා කියලා අපි සිවුර පොරවා ගන්න. එතකොට එවැනි කෙනෙකුට මෙවැනි එකම එක කතාවකින්වත් ඒ නිබ්බාන සච්චිකරණත්තාය යන තැනට යන්න හම්බෙන්නේ නැහැ. එවැනි තැනකට ප්‍රවේශ වෙන්න බෑ. නිවන් මගේ නෙමෙයි අපි මුලින් සඳහන් කරපු ඒ සෝවාන් මාර්ගයේවත් ඔවුන්ට සකසා ගන්නට පුළුවන්කම ලැබෙන්නේ නැහැ. අන්න ඒක නිසා තමයි අපේ පැවිදි ජීවිතයේ අරමුණු අමතක කරලා පැවිදි ජීවිතයේ නැත්නම් අනාගතයේ පිළිබඳව අපි යා යුතු තැන් පිළිබඳව අපේ වගකීම් පිළිබඳව අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ බහුජන හිතාය, බහුජන සුඛාය, අත්තාය හිතාය සුඛාය දේව මනුස්සාය කියලා. දෙව් මිනිසුන්ගේ හිතසුව පිණිස වැඩ කරන්න කිව්වා. කතා කර කර ඉන්න එපාය කියලා කිව්වා. ඒ කතා කර කර සිටීමෙන් ඇතිවන කිසිදු ප්‍රතිඵලයක් නැහැ කිව්වා. ඉතින් ඇත්තටම වර්තමානයේ උනත් අපිට කොච්චර වැදගත්ද? අපි කොච්චර මේ මාධ්‍ය ඉදිරියේ උනත් අනවශ්‍ය කතාවන්ට ගිහිල්ලා සමාජයට වැරදි පණිවුඩ, ඒ වගේම සමාජයේ අවුල් කරන දේවල් සමහර පුජ්‍යලයන් විසින්, විශේෂයෙන් සමහර භික්ෂූන් විසින් ඉදිරිපත් කරන අවස්ථාවන් අපි දකින්නට පුළුවන්. ඉතින් ඒක නිසා ඒන් භික්ෂු ජීවිතයට ඇතිවෙන යහපතක් නැහැ. ඒක නිසා තමයි බුදු පියාණන් වහන්සේ එවැනි දේවල් නොකළ යුතුය කියලා දේශනා කළේ. ඒ නිසා එහෙම බුදුහාමුදුරුවෝ ඇහුවාම මා එන්නට පෙර ආතුව කෙබඳු කතා ස්වරූපයකින් ඔබ සිටියාද කියලා ඇහුවාම ඒගොල්ලෝ කියනවා, ඔබ වහන්සේ අපි පැවිදි වෙනදාම අපට කියලා දුන්නා නේද මේ කතාවෙන් යුක්ත වෙන්න එපා කියලා. ඒ කතාවන් එකකින්වත් අපි යුක්තව සිටියේ නැහැ. එහෙනම් මහණෙනි, මේ කතාවෙහි යෙදෙවයි නුඹ වහන්සේ උගන්වා වදාලා වූ දාන කතාය, සීල කතාය, නෛෂ්ක්‍රම්‍ය කතාය, ප්‍රඥා කතාය, වීර්ය කතාය, ශාන්ති කතාය, සත්‍ය කතාය, අදිෂ්ඨාන කතාය, මෛත්‍රී කතාය, උපේක්ෂා කතාය යන මේ දශවිධ වූ මහා කතාවෙහි අන්තර්ගත වූ කතාවිකෙහිම යෙදූ උනුම්හ. දැන් බලන්න, දෙතිසක් කතා පිළිකෙව් කළ බුදු පියාණන් වහන්සේ අපිට ඕනෑ නම් එකට එකතු වෙලා කතා කරන්න මාතෘකා 10ක් දීලා තියෙනවා. ඒ මාතෘකා 10 තමයි කතා කරුවා බුදු පුත් හිමියන් මේ අපිට වාර්තා කර තිබෙන්නේ. රජගහ නුවර ධම්සභා මණ්ඩපයට රැස්වුණු ඒ හාමුදුරුවන් වහන්සේලා බුදු පියාණන් වහන්සේට කියා සිටිනවා, ඔබ වහන්සේ අපට කියලා තියෙනවා දාන කතාවන් කරන්න කියලා. දන් දීම පිළිබඳව, දන් දීමේ ආනිසංස පිළිබඳව, ඒ වගේම ශීල කතා, සිල් රැකීම පිළිබඳව, තමන්ගේ ශීලය පිළිබඳව, සීලානිසංස පිළිබඳව, ඒ වගේම නෛෂ්කර්ම්‍ය කතා, නික්ම යෑම, මේ සංසාරයේ දුක් සහිතයි, මේවා වේදනා සහිතයි. ඒ නිසා මෙයින් නික්මෙන්නේ කොහොමද? නික්මුණු අයට තියෙන අත්දැකීම් මොනවද? ආදී වශයෙන් කල්පනා කිරීම නෛෂ්ක්‍රම්‍ය කතාව කියලා සඳහන් කෙරුවා. කතා, ප්‍රඥාව පිළිබඳව කතා, වීර්ය, අනිවාර්යයෙන්ම උත්ථාන වීර්ය, ආරම්භක වීර්ය, ඒ වගේ තමන්ගේ කෙලෙස් දවා ගැනීම සඳහා කළ යුතු ප්‍රඥාවන් කතා සහ වීර්ය කතා, ඒ වගේම ශාන්ති කතා, ඉවසීම පිළිබඳ කතන්දර, ඊළඟට සත්‍ය කතා, සත්‍ය ධර්ම පිළිබඳ කතන්දර,
ඊළඟට අදිෂ්ඨානය පිළිබඳ කතන්දර, මෛත්‍රිය පිළිබඳ කතන්දර, ඒ වගේම උපේක්ෂාව, මේ වගේ දසවිධ කතාවක යෙදෙන්නයි ඔබ වහන්සේ අපට කියලා තියෙන්නේ. ඒ කතාව එකමයි අපි නියැලී සිටියේ. ඉනුත් නුඹ වහන්සේ මේ විශාලා මහනුවරට වැඩ ලද්දා වූ මහත් ප්‍රජා පූජා විශේෂයක් නුඹ වහන්සේගේ ඊතා මහත් වූ බුද්ධානුභාවයත්ම කිය කියා උනුම්හයි කීසේක. එතකොට ශ්‍රාවකයෝ කියනවා බුදුරජාණන් වහන්සේ අපි ඔබ වහන්සේ කියපු ඒ දස කතාවෙන් බැහැරට ගියේ නෑ. එයිනොත් අපි අද කතා කර හිටියේ ඔබ වහන්සේ විශාලා මහනුවරට වැඩම කරලා ලද පූජා විශේෂයන් පිළිබඳව සහ ඔබ වහන්සේගේ බුද්ධ මහිමය තුලින් ඒ වෙනසමු රට සෝපත් කළ ආකාරයමයි බුදුරජාණන් වහන්සේ අපි අද මේ ධම් සභාවේදී කතා කර හිටියේ කියලා කිව්වට පස්සේ බුදු පියාණන් වහන්සේ වදාලා මහණෙනි මේසා පූජාවක් මාගේ බුද්ධානුභාවයකින් ලදහයි නොසිතව. දහම්දුර කියන මේ පූජාවන් සියල්ල මම ලැබුවේ පෙර පින් මහිමයකින් කියලා. ඒ නිසා හුදෙක් ඒක බුද්ධ මහිමයටම ලැබිච්ච පූජාවක් නොවේ. මා විසින් පෙර කරන ලද පුණ්‍ය මහිමයක ප්‍රතිඵලයක්. ඉතින් මේ පින මොකද්ද කියලා අහුවාම බුදුහාමුදුරුවෝ කියනවා බොහොම ඈත කාලෙක මම සසර පාරමිතා පුරන සමයේ දාගැබක් දැකලා, පසේ බුදු කෙනෙකුගේ ධාතුන් නිදන් කළ දාගැබක් දැකලා, ඒ දාගැබ කෙරෙහි අචල ශ්‍රද්ධාවෙන් ඒ දාගැබ් මළුවේහි වටාපතක් සා තෙන තන පරලලා දුරුකොට වෙන මුකුත් නෙවෙයි. පසේ බුදු කෙනෙකුගේ ධාතුන් තැන්පත් කොට හදන ලද දාගැබ් මළුවේහි වටාපතක ප්‍රමාණය තනකොළ ගැලවූ පිනෙන්, පිරිසිදු කළ පිනෙන් මේ උතුම් පූජාවන් ලැබුවාය කියලා වදාළ. එතකොට බලන්න බුදු කෙනෙකුගේ මහිමය නෙවෙයි පිනේ මහිමය. කතා කරුවා අවසානයේ අපිට මේ පරිච්ඡේදයේ කියන්නේ මේවැනි මහා පූජාවන් ලබන්නට කෙනෙකුට මේ වගේ පුංචි පිනකිනුත් ඇති කියලා කියනවා. ඒ නිසා දාගැබ් මළුවක, විහාර මළුවක එක තන කොළ ගහක් ගලවා එතන පිරිසිදු කරනවා නම්, පවිත්‍ර කරනවා නම් බලන්න කොයි තරම් ඒ පුණ්‍ය මහිමයක් එයින් සසර ලබන්න පුළුවන්ද කියන කාරණාව අපි ඔබට අවධාරණය කරමින් අද දවසේ දෙසුම හමාර කරන්නේ අසන්නට බුදු ගුණම ගීයකින් නොඑක් වර අපි මේ ගීතය අපේ ධර්ම දේශනාවෙහි විකාශනය කෙරුවා. එඩ්වඩ් ජයකොඩි සහ මාලිනී බුලත්සිංහල ගායනා කරන්නේ රමකන සිද්ධාර්ථ හාමුදුරුවෝ ලියපු බුදුබණ කිව්වත් නිරන්තරේ, බුදුබණ ඇසුවත් නිරන්තරේ, ගතිගුණ අතින් අපි තවමත් වනන්තරේ බෝසත් ගතිගුණ පිහිටන්නේ නැති ගතියක් අපි හට ඇතිවද මන්දා, මේ තරමට බුදු බණ අහනා රට දින දින පිරිහෙන කර්මය මන්දා. තාම වැදගත් ගීතයක්. අද දහම් දෙසුමට දායකත්වයෙන් ක්‍රියා කරන්නේ තෙලිජ්ජවිල බිසෝදල වත්ත විශ්‍රාමලත් විදුහල්පතිනි SKG මාලනී මැතිණියයි. අරමුණ දෙපාර්ශ්වයේම පරලෝසපත් දෙමව්පියන්ට, ඥාති මිත්‍රාදීන්ට නිවන් සුව ප්‍රාර්ථනා කරන්. ස්වාමි පුරුෂයාණන්ට, තිස්ස පුතාණන්ට, මාධවී කුසලා දියණියන්ගේ පවුල්වල සහ සහෝදර සහෝදරියන්ගේ පවුල්වල හැම දිනාටම නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරන්න. යනුලි චතුමිනි තිසත්මි මිනිබිරියන්ගේ සහ කෙනුජ මුණබුරාගේ අධ්‍යාපන කටයුතු වැඩි දියුණු වේවායි ප්‍රාර්ථනා කරන්න. දේශකයන් වහන්සේටත් net FM කාර්ය මණ්ඩලයටත් සෙත් පතන්න. තෙලිචවිල බිසෝදල වත්ත SKG මාලිනී විදුහල්පතිනිය
විසින් කළ ඒ සියලු ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා, සමුද්ධිමත් වේවා. ඔබතුමියට නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවායි අපි සාදු කියා ප්‍රාර්ථනා කරනවා. තෙලිච්චවිල වැලිගම පාර වඩුමුල්ල ඕවිට නිවසේ පදිංචි විශ්‍රාමලත් ආචාර්යිනී සිරිමලි සෙනරත් පරණයාපා මැතිණියක් අද දවසේ දහම් දෙසුමට දායකත්වයේගෙන ක්‍රියා කරනවා. පරලෝසපත් දෙමෝපියන්ට සොයුරාට නිවන් සුව ප්‍රාර්ථනා කරන්නත්, සුජීවත්ව සිටින ස්වාමි පුරුෂයා දියණිය සහ බෑණනුවන්ට නිරෝගී සම්පත් ප්‍රාර්ථනා කරන්නටත් එතුමිය මේ පින්කමේ දායකත්වයේගෙන ක්‍රියා කරනවා. ඒ නිසා ඒ සියලුම අරමුණු සාක්ෂාත් වේවා, අරමුණු ඉෂ්ට සිද්ධ වේවා, සියලු දෙනාටම මේ පින් හිමි වේවා, සියලු දෙනාම නිරෝගී සම්පත් ලබා ගනිත්වායි තෙලිච්චවිල වැලිගම පාර වඩුමුල්ල ඕවිට සිරිමලි සෙනරත් පරණයාපා විශ්‍රාමලත් ගුරුතුමිය ප්‍රාර්ථනා කරනවා. ඔබ තුමියටත් අපි සෙත් වේවා, නිදුක් නිරෝගී සුවය චිරජීවනීය වේවායි ප්‍රාර්ථනා කරනවා. තෙලිච්චවිල බිසෝදොල විශාකා දිරිය කාන්තා සමිතිය අද දායකත්වයේ දරනවා. උතුම් සද්ධර්මය ලෝතලේ ප්‍රචලිත වීමෙන්, චිරස්ථායි වීමෙන් ලෝකවාසී සත්වයින්ට ධර්මාවබෝධය ලබන්නට තෙලිච්චවිල බිසෝදල විශාකා දිරිය කාන්තා සමිතියේ සමාජික පවුල්වල පරලෝසපත් මාපියන් ඇතුළු ඥාති මිත්‍රාදීන්ට නිවන් සුව ප්‍රාර්ථනා කරන්නටත්, සුජීවත්ව සිටින ඥාති මිත්‍රාදීන්ට සුවපත් බව ප්‍රාර්ථනා කරන්නටත් ඒ සියලුම ප්‍රාර්ථනාවන් නිෂ්ඨ සමුද්ද වේවා. බිසෝදල විශාකා දිරිය කාන්තා සමිතිය දිනෙන් දින දියුණු වේවා. එහි සමාජිකාවන්ට සෙත් වේවා, ආශීර්වාද වේවා. ධර්ම ශ්‍රවණය කළ ඔබ හැම දෙනාටම උතුම් නිවනින් සැනසෙන්නට මේ පින් හේතු වාසනා වේවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං, චිරං රක්ඛන්තු දේශනං, චිරං රක්ඛන්තු ත්වං සදා.